අපි අද පටන් ගන්නවා අපොස් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ තවත් වැදගත් පාඩමක්. මොකද්ද මේ පාඩම? සමරූපී හා සමකෝණී ත්‍රිකෝණ. මොකද්ද මේ සමරූපී හා සමකෝණී ත්‍රිකෝණ කියන්නේ? ඔයාලට තේරෙනවා සමරූපී කියන එකේ තේරුම තමයි රූප දෙකම සමානයි කියන එක. සමරූපී කියන එකේ තේරුම තමයි රූප දෙකම සමානයි කියන එක. එතකොට අපි මේ ත්‍රිකෝණ දෙක සලකමු. මම ත්‍රිකෝණ දෙකක් ඇඳලා තියෙනවා ABC සහ PQR කියලා. බැලුව බැලමට පේනවා අපිට මේ ත්‍රිකෝණ දෙක හැඩයෙන් සමානයි. සමාන රූප දෙකක් තියෙනවා කියලා. හොඳයි. බලන්න පුතේ මම අඳිනවා මේ වගේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයයි හැඩයෙන් සමානද? අපිට පේනවා හැඩයෙන් සමාන නැහැ කියලා. එහෙනම් බැලුව බැලමට පේනවා අපිට ඒ වක්‍රම ඍජුකෝණාකාර ත්‍රිකෝණයක් ඇඳුත් එහෙම ඒ ඍජුකෝණාකාර ත්‍රිකෝණය අපි මෙතන ඇඳලා තියෙන ත්‍රිකෝණ දෙකයි සමරූපී නැහැ. සමාන රූපයෙන් නැහැ කියලා. නමුත් මේ ඇඳලා තියෙන ත්‍රිකෝණ දෙක මට පේනවා සමාන රූප දෙකක් තියෙනවා කියලා. අපි දැන් බලමු මේ ත්‍රිකෝණ දෙකේ ලක්ෂණ මොනවද කියලා. බලන්න මෙහෙම යම්කිසි ත්‍රිකෝණ දෙකක් සමරූපී වුණොත් එහෙම ඒ ත්‍රිකෝණ දෙකේ කෝණ අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා. මේ බලන්න අපිට ආසන්න වශයෙන් පේනවා මේ කෝණය සමානයි මේ කෝණයට නේද? මට එනවා ලියන්න පුළුවන්. මම කියන්න A කියලා ලියන්නම්. මේකේ A කියන කෝණය සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ Q කියන කෝණයට. ඒ වගේම C කියන කෝණය සමාන වෙනවා අපිට ආසන්න වශයෙන් පේනවා මෙයාගේ P කියන කෝණයට සමානයි. ඒ වගේම එන අපි දන්නවා කොහොමදත් පුතේ ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන වුණොත් එහෙම ඉතිරි කෝණය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සමාන වෙනවනේ. එහෙනම් අපිට ඒ යටතේ පේනවා අපිට දැන් ඉතුරුනේ AC ගත්තා B කියන කෝණය සමාන වෙනවා මෙතන R තියෙන කෝණයට. හොඳයි. එහෙනම් අපිට පේනවා ත්‍රිකෝණ දෙකක් සමරූපී වෙනවා කියන්නේ ත්‍රිකෝණ දෙකෙහි කෝණ එකිනෙක සමාන වෙනවා. ඒ වගේම අපිට මෙතෙන්දී තවත් වැදගත් ප්‍රතිඵලයක් හොයාගන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය මොකද්ද? ත්‍රිකෝණ දෙකක් සමරූපී වුණොත් එහෙම අපි පුතේ ගණිතයේදී මෙතෙන්දී මේ සමරූපී කියන වචනයට භාවිතා කරනවා සමකෝණී කියලා. සමරූපී කියන වචනයට භාවිතා කරනවා සමකෝණී කියලා. ඒ කෝණ තුන එකිනෙකට සමාන වෙන නිසා. හැබැයි තව වැදගත් ප්‍රතිඵලය තමයි මෙතෙන්දී අනුරූප කෝණ අනුරූප පාද සමානුපාතිකව බෙදනවා. ත්‍රිකෝණ දෙකක් සමරූපී. අපි දැන් කතා කරන්නේ සමකෝණී වචනේ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වුණොත් එහෙම අනුරූප පාද සමානුපාතිකව බෙදෙනවා. මොකද්ද මෙතනින් අපි අනුරූප පාද කියන එකෙන් අදහස් කරන්නේ? මේ බලන්න මේ ත්‍රිකෝණයේ A කියන කෝණයට සමාන වෙන්නේ මේ ත්‍රිකෝණයේ Q කියන කෝණය. එහෙනම් අනුරූපී පාදය කියන්නේ පුතේ මෙයාට ඉස්සරහින් තියෙන පාදය. මොකද්ද? මට ලියන්න පුළුවන් BC බෙදීම මේ කෝණයට සමාන මේ කෝණයනේ. එහෙනම් ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? PR. මෙන්න මේක හැම පාදයකටම නියත අනුපාතයක් ගන්නවා. මම මෙතන ලියන්නම් BC බෙදීම PR නේද? අපිට ඉස්සල්ලාම ආවා BC බෙදීම PR. මේක සමාන වෙනවා ඉතිරි කෝණය. බලන්න මම දැන් BC කියන පාදය ගත්ත ඉස්සල්ලාම පොඩි ත්‍රිකෝණයක් නේ. මෙහා පැති ත්‍රිකෝණයක්. ඒ නිසා ඔයා ඊගා පාදයක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ ත්‍රිකෝණයෙන්ම ගන්න ඕනේ. එහෙනම් මේ පාදයනේ අනුරූප පාදය මේක. මොකද්ද? AC බෙදීම එහෙනම් මෙයාට අනුරූප පාදය මෙයා. මොකද්ද? PQ එහෙම නැත්නම් QP සමාන වෙනවා. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ මේ අනුරූප පාදය නේද? AB බෙදීම මොකක්ද දෙන්නේ? QR. හරි. මේක තමයි පුතේ අපිට ප්‍රධාන වශයෙන්ම පිළිගන්න ගන්න ඕන කරුණ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙනකොට මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකෙහි අනුරූප පාදයන් සමානුපාතිකව බෙදෙනවා. ඒ වගේම අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වුණොත් එහෙම ඉතිරි කෝණය කොහොමදත් ත්‍රිකෝණ දෙක අතර සමාන වෙනවා. මේක තමයි පුතේ අපි දැනගන්න ඕනේ. හොඳයි. අපි එහෙනම් මේකේ අදාළ ගැටලු ටික හදමු. හොඳයි. බලන්න ඔයාලගේ පෙළ පොතේ තියෙන 14 දෙකේ අභ්‍යාසයේ දෙවෙනි ගානේ පළවෙනි ගාන තමයි මම ඉස්සෙල්ලාම බැලුවේ.
එතකොට බලන්න පුතේ ඔයාලට දීලා තියෙනවා මේ වගේ රූප සටහනක්. දීලා අපිට මොකද්ද කියන්නේ මේ x අගය සොයන්න කියලා. එතකොට අපි මෙතන භාවිතා කරන්න ඕනේ මේ සමකෝණී ත්‍රිකෝණවල අපි ඉගෙන ගත්ත ප්‍රමේය. දැන් බලන්න එතකොට ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕන මොනවද මේ සමකෝණී ත්‍රිකෝණ දෙක? ඒ කියන්නේ එකිනෙක කෝණ සමාන වෙලා තියෙන ත්‍රිකෝණ දෙකක් තියනවාද? දැන් බලන්න පුතේ මේක අපිට කෙටි ප්‍රශ්නයක් නිසා අපි කෙලින්ම ලියමු. අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන මොන කෝණ සමාන වෙන්නේ? අනුරූප කෝණ සමාන වෙනවා. ඒකාන්තර කෝණ සමාන වෙනවා. මෙතන අපිට ගත්ත හැකි අනුරූප කෝණ නේද? එහෙනම් අපි දන්නවා මෙන්න මේ කෝණයට සමානයි මේ කෝණය. මේ කෝණයට සමානයි මේ කෝණය. මේක පොදු කෝණය නේද? එහෙනම් පුතේ ඔයාලට ලියන්න පුළුවන් මෙතන අපිට තියෙන්නේ B කියලා නේ? අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණය ABC සහ ත්‍රිකෝණය PBQ මොකද වෙන්නේ? සමකෝණී වෙනවා. සමකෝණී වෙනවා. සමාන කෝණ තමයි තියෙන්නේ. එහෙනම් දැන් පුතේ අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමේය භාවිතා කරමු. මොකද්ද ප්‍රමේය? සමකෝණී ත්‍රිකෝණයන් දෙක අනුරූප පාද සමානුපාතිකව බෙදෙනවා. දැන් බලන්න ඔයාට x හොයන්න ඕනේ. දැන් මේ කෝණයට ඉදිරියෙන් තියෙනවා x කියන පාදය. එහෙනම් x බෙදීම මේ කෝණයට ඉදිරියෙන් තියෙන කීයද? 10. සමානයි. දැන් පුතේ ඔයා කැමති දෙයක් ගන්න. දැන් කැමති දෙයක් ගත්තට අපි දැන් ඔයා දැනගත් දෙයක් ගන්නත් එපා. අපි ඉස්සරහා සැලකුවේ පොඩි ත්‍රිකෝණය නම් මෙයාට ඉස්සරහෙන් තියෙනවා 4. මෙයාට ඉස්සරහෙන් තියෙන කීයද? 6යි 4යි 10. එහෙනම් පුතේ x සමානයි උත්තරේ කීයද හම්බෙන්නේ? 4යි. x සමානයි උත්තරේ හම්බෙන්නේ 4යි. මේක ඔයාලට හොයාගත්තට පැහැදිලිද? අපිට ඕන නම් මෙතන හරස් ගුණිතය ගන්න පුළුවන් නේ. 10 වැඩි කිරීම x සමානයි 10 වැඩි කිරීම 4යි. එතකොට x සමානයි 10 වැඩි කිරීම 4 බෙදීම 10යි. එහෙම ගත්තත් මට හම්බ වෙන උත්තරේ 4 කියලා. මම මේ කෙටියෙන් දැක් ගමන් ගත්ත උත්තරේ 4යි කියලා. අපි බලමු දෙවෙනි ගණන. අපි බලමු පෙළපතේ තියෙන දෙවෙනි ගානේ දෙවන කොටස. හදන ආකාරය. බලන්න පුතේ අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක්. දීලා හැබැයි මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඉස්සෙල්ලාම කියලා තියෙනවා මේ ත්‍රිකෝණ දෙක සමරූපී සමකෝණී කියලා පෙන්වන්න කියලා. එතකොට බලන්න ඔයාට මේ රේඛා දෙක අපිට සමාන්තරයි කියලා දීලා නැහැ. ඒ නිසා පුතේ අනිවාර්යෙන් අපිට මෙතන මේ කෝණයක අගයක් දාගන්න වෙනවා. ඇත්තටම අපිට ගණන් වලදී එහෙම දාගන්න අවශ්‍ය නැහැ දෙනවා. නමුත් අපි දැන් මෙතන අගයක් අඩු නිසා අපි මෙතන ගම්මුකෝ ආසන්න වශයෙන් 80යි කියලා. හිතන්න මේ දත්තයක් දීලා තියෙනවා කියලා. හොඳයි. එහෙමනම් මොකද වෙන්නේ? අපි දන්නවා ත්‍රිකෝණයක පාද තුනේ එකතුව කෝණ තුනේ එකතුව අංශක 180යි. එමුණොත් 80යි 4යි 8යි 4යි 12යි මෙතන 60ක් වෙනවා. නේද? එමුණොත් එහෙම 6යි 4යි 10යි මෙතන එනවා 80ක්. දැන් ඔයාලට පේනවා මේ DRS කියන ත්‍රිකෝණයේ කෝණ තුන තියෙන්නේ 60යි 40යි 80යි. ආයේ DEF කියන ත්‍රිකෝණයේ තියෙන්නේ කෝණ තුන 60යි 40යි 80යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් පුතේ DRS ත්‍රිකෝණය DEF සමකෝණී වෙනවා. දැන් අපි බලන්න සමකෝණී වුණාම මොකද යොදා ගන්න ප්‍රමේය? සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාදයන් සමානුපාතිකව බෙදෙනවා. එහෙනම් දැන් බලන්න අනුරූප පාදයන්. ඔයාලට හොයන්න ඕනේ x වල අගය. එහෙනම් බලන්න අපිට x හම්බෙන්නේ 40ට ඉස්සරහින් තියෙන පාදය නේද? එහෙනම් මම ගන්නවා ලොකු ත්‍රිකෝණයේ 40 කෝණෙට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? 5 එකතු කිරීම x. පොඩි ත්‍රිකෝණයේ 40ට ඉස්සරහින් තියෙන පාදය 4යි. මේක සමානයි. දැන් තව දන්න දත්තයක් ගන්න. ලොකු ත්‍රිකෝණයේ 60 ඉස්සරහින් තියෙන පාදය 15යි. පොඩි ත්‍රිකෝණයේ 60 ඉස්සරහින් තියෙන පාදය 9යි. දැන් අපිට හරස් ගුණිතය භාවිත කරමු. 9යි 5 දන්න x සමානයි 4 වරක් 15 60යි නේද? එහෙනම් ඔයාලට හම්බ වෙනවා 5 එකතු කිරීම x සමානයි 60 බෙදීම 9 මෙහා පැත්තට යනවා. එහෙනම් කීයද අපිට හම්බෙන්නේ? එතන හම්බ වෙන පුතේ 20 බෙදීම 3න් සුළු වෙනවනේ. එහෙනම් x සමානයි මොකද්ද හම්බෙන්නේ ඔයාලට? 20 බෙදීම 3යි අඩු කිරීම 5යි. මේක ඇත්තටම හොඳ සුළු වෙන්නේ නැහැ. මොකද හේතුව මම මේ
කෝණේ දාගත්තා 60යි කියලා අපිට පොතේ දීලා තියෙන්නේ නැති නිසා අපි ඊගාව ගාන බලමු. අපි දැන් බලමු පෙළ පොතේ තියෙන තුන්වෙනි ගාන හදන හැටි. මෙතෙන්දිත් ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා. දීලා තියලා අපෙන් අහන්නේ මොකද්ද? මෙතන අහන්නේ පුතේ අපෙන් x අගය y අගය මෙන්න y අගය තමයි අපෙන් අහන්නේ නේද? එතකොට බලන්න අපි මොකද්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? සමකෝණී ත්‍රිකෝණ දෙකක් තියනවාද කියලා හොයාගන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන කෝණය 30යි මෙතන කෝණයක් 30යි. එහෙනම් තව කෝණ දෙකක් සමාන වුණා නම් හරිය නේද? එතකොට බලන්න මෙන්න මේ කෝණ දෙක මොකද වෙන්නේ? මේ කෝණ දෙක සමාන වෙනවා. මොකද හේතුව ප්‍රතිමුඛ කෝණ. අපි දන්නවා රේඛා දෙකක් කැපීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. ඒ නිසා මේ ප්‍රතිමුඛ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම දැන් මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් එකිනෙකට සමාන වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉතිරි කෝණය කොහොමටත් සමාන වෙනවා. ඉතිරි කෝණය කොහොමටත් සමාන වෙනවා. එහෙනම් ඔයාලට පේනවා මේකේ මොනවාද? GHI සහ අනිත් ත්‍රිකෝණය මොකද්ද? IJK. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. එහෙනම් අපි දැන් භාවිතා කරමු සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාදයන් සමානුපාතිකව බෙදෙනවා කියන ප්‍රමේය. එහෙනම් මේ බලන්න මේ 30ට ඉස්සරහින් තියෙන y. y බෙදීම 30ට ඉස්සරහින් තියෙන්නේ 4යි. සමානයි. දැන් යා තව පාද දෙකක් දන්න දෙකක් ගන්න. මේක නේද? මේ 4 ඉස්සරහින් තියෙනවා 15. මේ පැත්තේ 4 ඉස්සරහින් තියෙනවා 8. අපිට භාවිතා කරන්න පුළුවන් හරස් ගුණිතය. එතකොට හම්බ වෙනවා 8y සමානයි 4 වැඩි කිරීම 15යි. එහෙනම් y සමානයි මෙතන ගුණිතයක් තියෙන්නේ. මෙහාට යනකොට මොකද්ද වෙන්නේ? බෙදීමක් වෙනවා. එතකොට 4ට 1යි 8ට 2යි. උත්තරේ හම්බ වෙනවා 7 මාරයි. එහෙනම් ඒක දිග කීයද? 7 මාරයි. අපි ඊගා ගන්න බලමු. පෙළපතේ තියෙන 4වෙනි ගණන. අපිට දීලා තියෙන ත්‍රිකෝණය ඇතුලේ බලන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. එහෙනම් අපි දන්නවා අපි කලින් කතා කළා වගේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණාම මොන කෝණ සමාන වෙන්නේ? මෙතෙන්දි ගන්න පුළුවන් අනුරූප කෝණ නේද? එහෙනම් මේ කෝණයට සමාන වෙනවා මේ කෝණය, මේ කෝණයට සමාන වෙනවා මේ කෝණය. මේ කෝණය මොකද වෙන්නේ පුතේ? මේ දෙකටම ත්‍රිකෝණ දෙකටම පොදුයි. එහෙනම් ඔයාලට පේනවා PST ත්‍රිකෝණය PST සහ PQR මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? මේ දෙක සමකෝණී වෙනවා. සමකෝණී වෙනවා. දැන් අපිට භාවිතා කරන්න පුළුවන් සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාදයන් සමානුපාතිකව බෙදේ කියන ප්‍රමේය නේද? අපි එහෙනම් හොයන්න ඕනේ A. එහෙනම් බලන්න මේ පොදු කෝණයට ඉස්සරහින් පොඩි ත්‍රිකෝණයේ තියෙන්නේ A. ලොකු ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉස්සරහින් තියෙන්නේ 4. A බෙදීම 4 සමානයි. ඊට පස්සේ බලන්න තව දන්න එකක් නේද? පොඩි ත්‍රිකෝණයේ මේ මයික කතරයක් දාලා තියෙන ඉස්සරහින් තියෙනවා 6. ලොකු ත්‍රිකෝණයේ එක කතරයක් ඉස්සරහින් දාලා තියෙන එකෙන් තියෙනවා 6යි 2යි 8. PR කියන පාදයේම තියෙන එහෙනම් 8. නෝඩ මෙතනින් හම්බ වෙනවා පුතේ A වැඩි කිරීම 8 සමානයි 6 වැඩි කිරීම 4යි. එහෙනම් A සමානයි කියලා හම්බ වෙනවා 6 වැඩි කිරීම 4 බෙදීම 8. 4ට 1යි 8ට 2යි 6ට 2 ඒවා 3යි. A සමානයි 3යි. ඔයා නම් දැන් A වල අගය දන්නවා 3යි කියලා. අපි දැන් B වල අගය හොයමු. බලන්න B වල අගය හොයනකොට භාවිතා කරමු මේ පොඩි ත්‍රිකෝණයේ හරි ලකුණු ඉස්සරහින් තියෙන්නේ 5. ලොකු ත්‍රිකෝණයේ හරි ලකුණු ඉස්සරහින් තියෙනවා 5 ධන B. පොඩි ත්‍රිකෝණයේ මම ආයතනයක් මේකම භාවිතා කරන්න. මේක ඉස්සරහින් තියෙනවා A. නමුත් මම A දන්නවා 3යි කියලා. ලොකු ත්‍රිකෝණයේ මේ කොන ඉස්සරහින් තියෙනවා 4යි. බලන්න හරස් ගුණිතයෙන් මොකක්ද හම්බෙන්නේ මට? 3 වාරයක් 5 ධන B සමානයි 4 වරක් 5 20යි නේද? එහෙනම් 5 ධන B සමානයි 20 බෙදීම 3යි. එහෙනම් B සමානයි පුතේ වාට හම්බ වෙනවා 20 බෙදීම 3 අඩු කිරීම 5යි කියලා. මේක අගයන් සුළු වෙන්නේ නැහැ. හොඳයි. අපි ඊගා ගාන බලමු. අපි දැන් බලමු පෙළපොතේ දෙවන ගානේ තියෙන 5 වෙනි ගණන. මෙතෙන්දි බලන්න ඔයාට පේනවා සමාන්තර රේඛා දෙකක රූපයක් තමයි දීලා තියෙන්නේ. සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවක් දැක්කම මතක් වෙන්න ඕනේ ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ ඒකාන්තර කෝණ සමාන වෙනවා කියන එක නේද? අපිට ඊට කලින් පේනවා බලන්න පුතේ මෙතන ප්‍රතිමුඛ කෝණ දෙක සමානයි. මම නම් මේ කෝණය මාක් කරගන්නම් සමානයි කියලා.
ඊගාවට මොකක්ද භාවිත කරන්නේ මේ බලන්න. අපිට පේනවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මෙහෙම ඡේදනය වුණාම හැදෙන අනුරූප සහ ඒකාන්තර මෙතන නම් තියෙන ඒකාන්තර. ඒකාන්තර කෝණයක හැදෙන්නේ මොන වගේද? මතකද? ඉසෙඩ් දකුර හැදෙන්නේ. මෙයයි සමාන වෙන්නේ. ඉසෙඩ් දකුර හැදෙන වාට පේන පුතේ මෙන්න මේ දෙක මේ තීර්යක් රේඛාවෙන් කැපිලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන හැදෙන කෝණයට සමාන වෙනවා මෙතන හැදෙන කෝණය. එහෙනම් අපි දන්නවා ඊගාවට පුතේ ඉතිරි කෝණ දෙක කොහොමදත් සමාන වෙනවා ත්‍රිකෝණයක. එහෙනම් අපිට දැන් මොකද්ද පේන්නේ? අපිට දැන් හම්බුණා සමකෝණී ත්‍රිකෝණ දෙකක්. STU නේ? STU අනික මොකද්ද? UVW. මේ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක්. එහෙනම් අපි දැන් භාවිතා කරමු සමකෝණී ත්‍රිකෝණවල මොකද්ද භාවිතා කරන්නේ? අනුරූප පාදයන් සමානුපාතිකව ඡේදනය වේ කියන ප්‍රමේය. දැන් බලන්න මම ඉස්සලාම මේ ත්‍රිකෝණය සලකන්න. x වලට ඉස්සරහින් තියෙන්නේ 8. එහෙනම් අරකේ x වලට ඉස්සරහින් තියෙනවා c. මේක සමානයි. නම් මම තනිකර ඩොට් එකක් දාලා තියෙන්නේ. ඒක ඉස්සරහින් තියෙනවා 6. මේ ඩොට් එකක් දාලා තින්නේ මේකනේ 9. අපි අනිකටත් මේ ගාම ලියමු පුතේ. මොකද්ද ලියන්න ඕනේ නම් මම මේ හරියට ඉස්සරහින් තියෙන පොඩි එකේ තියෙන 9 නේද? පොඩි එකේ තියෙන්නේ 9. ලොකු එකේ තියෙන්නේ D. හරි. දැන් ඔයා මෙන්න මේ දෙක භාවිතා කරන්න ඉස්සෙල්ලා කරපුවහම මොකක්ද වෙන්නේ? හරස් ගුණ තෙන් වාට හම්බ වෙනවා 6 වැඩි කිරීම c කියන්නේ 6යි c. 8 වැඩි කිරීම 9යි. එහෙනම් c සමානයි කියලා හම්බ වෙනවා. 8 වැඩි කිරීම 9 බෙදීම 6. 3 ඒවා 2යි. 3 ඒවා 3යි. 2ට 1යි 8ට 4යි. 4 3 12යි. එහෙනම් c වලට උත්තරයක් හම්බුණා. දැන් පුතේ මේ දෙක භාවිතා කරන්න ඔයා. එතකොට මොකද්ද හම්බෙන්නේ? 6 වැඩි කිරීම d 6යි d සමානයි 9 වරන් 9 81යි. එහෙනම් d සමානයි 81 බෙදීම 6යි. 3ෙන් සුළු වෙනවා නේද? 3 ඒවා 2යි 3 ඒවා 27යි. එහෙනම් 27 බෙදීම 2යි තමයි මට හම්බෙන්නේ d වලට උත්තරය. හොඳයි. අපි තව ගානක් බලමු. ඔයාලගේ පෙළ පොතේ තියෙන තුන්වෙනි ගණන. බලන්න අපිට රූප සටහනක් දීලා තියෙනවා. මොකද්ද ඉස්සෙල්ලාම අහන්නේ පළවෙනි කොටසෙන් සමකෝණික ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්න. හොඳයි. අපි එහෙනම් දන්නවා සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක් අපි හොයන්නේ කොහොමද? අපි බලන්න ඕන කෝණ එකිනෙකට සමාන වෙන ත්‍රිකෝණ දෙකක් තියෙනවද කියලා. මෙතෙන්දිත් බලන්න අපිට කොහොමද මේ පේනවන සමාන්තර රේඛා කීපයක්ම ලකුණු කරලා තියෙනවා. එහෙනම් පුතේ වාට පේනවා අපි උඩ ත්‍රිකෝණ දෙක සැලකුවොත් එහෙම මෙන්න මේ කෝණයට සමාන වෙනවා මේ කෝණය. හේතුව මොකද්ද? CG සහ DB සමාන්තර රේඛා. එහෙනම් අනුරූප කෝණ සමාන වන නිසා. ඊගාවට මේ කෝණයට සමාන වෙනවා මේ කෝණය. නේද? හේතුව මොකද්ද? CG සහ DB මට ඒ අවස්ථා දෙකම ගන්න මම CD CG නේද? CG සමාන්තරයි DB සහ මේ අනුරූප කෝණ. ඒ නිසා මේ දෙක සමාන වෙනවා. ඊගාවට වාට පේනවා පුතේ මේ A කියන කෝණය පොදුයි. A කියන කෝණය පොදුයි. එහෙනම් වාට පේනවා ACG සහ එකක් තමයි ACG අනික ACG සහ ADB මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. ඒ වගේම පුතේ වාට බලපුවාම පේනවා පල්ලෙහා ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ ඒ ආකාරයෙන්ම නේද? මේ බලන්න. සමාන්තර රේඛා දෙකක් තියෙන්නේ. එහෙනම් මේ කෝණය මම දාන්නම් සිම්පල් A කියලා. නම් මෙහා සමාන වෙනවා මෙතෙන්ට. සිම්පල් A. මෙහා B නම් මෙහා සිම්පල් B. මෙහා පොදු පාදයනේ. මෙහා පොදු කෝණය. එහෙනම් ඔයාලට පේනවා දෙවෙනි අවස්ථාවේදී ත්‍රිකෝණය BGE සමකෝණී වෙනවා ත්‍රිකෝණ කෝකටද? BAF වලට. BAF වලට. මේකට හේතුව මොකද්ද? AF සමාන්තරයි GE සහ මෙතනත් අපිට උදව් වුණේ ඇත්තරම අනුරූප කෝණ සහ මෙතන B කියන නැත්නම් GBE කියන කෝණය පොදු කෝණයක්. එහෙනම් මේ දෙක තමයි අනුරූප කෝණ යුගලයන් දෙක. හොඳයි. ඊගාට අපිට දත්තයන් කීපයක් දීලා අපෙන් අහනවා යම්කිසි අගයක් සොයන්න කියලා.
පොඩ්ඩක් බලමු අපි දැන් ඉස්සෙල්ලාම දත්තයන් ටික මාක් කරගමු නේද? අපිට කොහොමද දීලා තියෙන්නේ? BD 9යි. BD 9යි. GC 6යි. මෙතන අගය 6යි. AG 12යි. AG මෙතන 12යි. GE 2යි. GE 2යි. නම් GF සහ AF හොයන්න කියන්නේ GB සහ කෝ GB කියන්නේ GB කියන්නේ මේ අගය නේද? මම දැන් මේ කෝණයන් අගය අයින් කරන්නම් පුතේ. හරිද? ඔය දැන් මේක දන්නවනේ. අපිට හොයන්න කියන්නේ GB. මම GB වලට දාගන්නම් x කියලා. හරි? GB සහ AF. AF වලට දාගන්නම් y කියලා. මම දැන් අහන්නේ x සහ y අගයන්. මගෙන් අහන්නේ x සහ y අගයන්. අපි එහෙනම් මොකද කරන්නේ? අපි දැන් බලමු. දැන් අපි දන්නවා සමකෝණ ත්‍රිකෝණ දෙයක් දන්නවනේ. අපි එහෙනම් මේ ACG හා ADB ඒ ත්‍රිකෝණ දෙක සමකෝණීනේ. අපි ඒකට භාවිතා කරමු අනුරූප පාදයන් සමානුපාතිකව බෙදේ කියන අපි දන්න තියරි එක නේද? එහෙනම් බලන්න. මම ගන්න ඉස්සෙල්ලාම ත්‍රිකෝණය ACG හා අනික ADB ADB මේක සමරූපී වෙන අවස්ථාව තමයි ගන්නෙ. එහෙනම් බලන්න ACG පොඩි කෝණයට පොදු කෝණයට ඉස්සරහින් තියෙන්නේ 6. ලොකු ත්‍රිකෝණේ පොදු කෝණයට ඉස්සරහින් තියෙන්නේ කීයද? 9. 6 බෙදීම 9. ඊගාවට අපි හොයාගන්න ඕනේ මොකද්ද? දැන් මේ බලන්න. ඊට අපි දන්නවා AC අගයක් අපිට දීලා නැහැ. 6 9 අපි මෙන්න මේක ගමු. නේද? පොඩි ත්‍රිකෝණයේ මේ ඩොට් එක ලකුණු කරලා තියෙන්නේ. එයාට ඉස්සරහින් තියෙන පාදය කීයද? 12. ලොකු ත්‍රිකෝණයේ ඩොට් එක ඉස්සරහින් ලකුණු කරලා තියෙන පාදය මොකද්ද? 12 ධන x. අපි x දන්නේ නැහැ. 12 ධන x. මේකට පුතේ අපි දැන් හරස් ගුණිතය භාවිතා කරන්න පුළුවන්. ඒතර කොහොමද දෙන්නේ? 6 වාරයක් 12 ධන x සමානයි 9 වැඩි කිරීම 12. 6 වරක් 12 72යි නේද? ධන 6යි x සමානයි 9 වැඩි කිරීම 12. 9 වරක් 12 කියනවා දන්නවා 108යි නේද? එහෙනම් ඔයාලට හම්බ වෙනවා 6යි x සමානයි 108 අඩු කිරීම 72. කීයද හම්බෙන්නේ? 8න් 2ක් 6යි 10න් 7ක් 3යි 36යි නේද? හරි. එහෙනම් x සමානයි කියලා හම්බ වෙනවා 36 බෙදීම 6යි කියන්නේ 6යි. x සමානයි 36 බෙදීම 6යි කියන්නේ 6යි. දැන් එහෙනම් ඔයා මේ x සමානයි 6යි කියලා හොයාගත්තා. හරි. ඊගාට මොකද්ද අයින් අහන්නේ? තව පුතේ ඔයා හොයන්න ඕනේ මොකද්ද? y හොයන්න ඕනේ. නේද? y හොයන්න ඕනේ. අපි එහෙනම් මේකටම භාවිතා කරමු. හරි පොඩි ත්‍රිකෝණයෙන් ගත්ත 6 බෙදීම 9 නේ? 6 කිව්වේ. හරි දැන් y හොයන්න ඕන නම් අපි පුතේ ගමු ලොකු අනිත් ත්‍රිකෝණ දෙක ගමු. අනිත් ත්‍රිකෝණ දෙකේනේ y තියෙන්නේ නේද? බලන්න. අනිත් ත්‍රිකෝණ දෙකේදී මෙන්න මේ පොදු පාදයට පොදු කෝණයට ඉස්සරහින් තියෙන පොඩි ත්‍රිකෝණය දෙක. පොදු කෝණයට ඉස්සරහින් තියෙන ලොකු ත්‍රිකෝණයේ පාදයේ y. ඊගාවට පොඩි ත්‍රිකෝණයට අපි ගත්තනේ මේ දෙක සමානයි කියලා. මේකට ඉස්සරහින් තියෙනවා x ලොකු ත්‍රිකෝණයේ මේට ඉස්සරහින් තියෙනවා 12 ධන x. එනවා වාට හම්බ වෙනවා දෙක බෙදීම y සමානයි. ඔය දැන් x හොයාගත්ත පුතේ කීයයි කියලාද? x හොයාගත්ත 6යි කියලා. 6 බෙදීම 12 ධන x කියන්නේ 6යි. ඒ කියන්නේ 6 බෙදීම 12යි 6යි 18යි. මේක සුළු වෙනවා නේද? 1 8 3යි. එහෙනම් වාට හරස් ගුණිතෙන් හම්බ වෙනවා පුතේ y සමානයි 6යි කියලා. එහෙනම් උත්තරේ මොකද්ද? x සමානයි 3යි, x සමානයි 6යි, y සමානයි 6යි. අපිට ඊගාවට ඉගෙන ගන්න ඕන සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය. මොකද්ද මේ සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය කියන්නේ? අපි දැන් ඉස්සෙල්ලාම දන්නවා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය. සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය කියලා මොකද්ද අපි කිව්වේ? ත්‍රිකෝණ දෙකක කෝණ තුන එකිනෙකට සමාන නම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. සහ අපි ඉගෙන ගත්තා
මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනකොට ත්‍රිකෝණයන් දෙකේ අනුරූප පාදයන්ගේ දිග සමානුපාතිකව බෙදනවා කියලා. මතකද? අනුරූප පාදයන්ගේ දිග සමානුපාතිකව බෙදනවා කියලා. මෙයා A නම් මෙයාගේ අනුරූප මේකනේ. එහෙනම් A බෙදීම B සමානයි කියලා මට තුනේම ලියන්න පුළුවන්. එහෙනම් පුතේ අපි විලෝමයේදී කතා කරන්නේ මොකද්ද? ත්‍රිකෝණ දෙකක මේක අපි අනිත් පැත්ත කතා කරන්නේ නේද? ත්‍රිකෝණ දෙකක අපිට දීලා තියෙනවා පාද අතර දිග සමානුපාතිකව බෙදේ නම් හිතන්න මෙයා A B C අපිටම P Q R කියලා අපිට කියනවා A බෙදීම P සමානයි B බෙදීම Q සමානයි C බෙදීම R. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ත්‍රිකෝණයන් දෙකක පාද අතර දිග සමානුපාතික වේනම් පාද තුනක දිග තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වේනම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. අපි නම් පුතේ අපිට ඉස්සෙල්ලා දීලා තිබ්බේ කෝණයන් වලින් පටන් ගත්තේ නේද? අපි දැන් පටන් ගන්නෙ මොකද්ද? දිග සම්බන්ධයෙන් තමයි පටන් ගන්නෙ. මොකක්ද එහෙනම් අපි කියන්නේ? ත්‍රිකෝණයක පාද තුනක දිග තවත් ත්‍රිකෝණයක පාද තුනට දිගට සමානුපාතික වේනම් ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. මේක තමයි අපේ ත්‍රිකෝණයේ විලෝමය. මේක ඔයාලා මතක් කරගන්න. අපි දැන් ගණන් ටිකක් හදමු. අපි දැන් බලමු 14 5 අභ්‍යාසයේ දෙවෙනි ගාන. බලන්න අපිට රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහනක් දීලා අපිට කියලා තියෙනවා AB බෙදීම EF සමානයි AC බෙදීම ED සමානයි BC බෙදීම DF. ඒක තේරුම මොකද්ද? අපිට පේනවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකෙහි පාදයන් අතර දිග සමානුපාතික වෙනවා. නේද? එහෙනම් පුතේ අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක එකිනෙකට සමකෝණී. එතකොට අපි කොහොමද හොයාගන්නේ මේ පාදයන් අතර සමානුපාතිකව දිග දුන්නාම කොයි කෝණයද ඊට අදාළ වෙන්නේ කියලා. බලන්න AB බෙදීම EF. AB බෙදීම EF. මෙතෙන්දී මෙහෙම කරන්න. AB කියන්නේ මේ පාදයනේ. ඒ පාදයට තියෙන ඉස්සරහෙන් කෝණය මාක් කරගන්න. මොකද්ද මේ කෝණය එහෙනම් මෙයා. එහෙනම් ඊගාට EF. EF කියන්නේ මේ පාදයනේ. මේ පාදයට ඉස්සරහෙන් තියෙන කෝණය තමයි මෙයා. එහෙනම් පුතේ අපෙන් ගානේ අහන්නෙත් එහෙමනේ එකිනෙකට සමාන කෝණ ලියන්න කියලානේ. එහෙනම් ඔයාලට පේනවා මොකද්ද? ඉස්සලාම ACB කෝණය නේ? ACB කෝණයට සමාන වෙන්නේ EDF කෝණය. EDF කෝණය. ඒ වගේ දෙවෙනි අවස්ථාවේ මොකද්ද ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ? AC බෙදීම ED. AC කියන්නේ මේ පාදය. එහෙනම් ඊට ඉස්සරහෙන් තියෙන කෝණය තමයි මේක. ED කියන්නේ මේ පාදයේ ඊට ඉස්සරහින් තියෙන කෝණය තමයි මේක. එහෙනම් පුතේ ඔයාලට ඒකෙන් මොකක්ද හම්බෙන්නේ? ABC සමානයි අර කෝණය නේද? ඒ කියන්නේ EFD. ඊටු අවස්ථාව BC බෙදීම DF. BC කියන්නේ එහෙනම් මට ඉස්සරහින් තියෙන මෙන්න මේක නේද? DF කියන්නේ ඉස්සරහින් තියෙන මේ කෝණය. එහෙනම් මොකද්ද ඔයාලට හම්බෙන්නේ? BAC සමානයි DEF. හොඳයි. අපි එහෙනම් ඊගා ගාන බලමු. අපි බලමු ඔයාලගේ පෙළපතේ තියෙන තුන්වෙනි ගාන. බලන්න මොකක්ද අපිට දීලා තියෙන්නේ? අපිට රූප සටහනක් දීලා තියෙනවා. දීලා අගයන් දීලා තියෙනවා පාදයන් වල අගයන් දිග නේද? මම පුතේ ඔක්කොම ඒවා ලකුණු කරා. බලන්න අපිට ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? AB සමාන්තරයි DC බව පෙන්වන්න. AB සමාන්තරයි DC බව පෙන්වන්න. ඔයාලට එතකොට පේනවා AB කියන්නේ ABE ත්‍රිකෝණයේ තියෙන පාදයක්. DC කියන්නේ BDC ත්‍රිකෝණයේ තියෙන පාදයක්. එහෙමනම් ඉස්සෙල්ලාම ඔයාලට මතක් වෙන්න ඕනේ අපිට පුළුවන් වුණොත් එහෙම ABE ත්‍රිකෝණය සහ BDC ත්‍රිකෝණය අතර යම්
සම්බන්ධයක් ලබා ගන්න. එතකොට අපිට පුළුවන් යම් කිසි ආකාරයකින් කෝණ සමාන කිරීමක් කරලා මේ පාඩ දෙක සමාන්තරයි කියලා පෙන්වන්න. එතකොට බලන්න අපි දැන් පාඩම මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ. හොඳයි. එහෙමනම් අපි දැන් හිතමු අපි කොහොමද මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්වන්නේ? අපි මෙතෙන්දි භාවිතා කරනවා අපිට දීලා තියෙන පාදවල දිගනේ. ඒ නිසා අපි හිතන්න ඕන අපිට එහෙනම් මේකේ සමකෝණී ත්‍රිකෝණ විලෝමයෙන් අපිට පුළුවන් මේ අවශ්‍ය කරන ගාන හදන්න කියලා. දැන් බලන්න පුතේ මම තාම දන්නේ නැහැ. එහෙමනම් මම ඉස්සෙල්ලාම බලනවා ලොකු ත්‍රිකෝණේ. මට පාද හැම එකම දිග තියෙනවා. මම නිකන් ලියා ගන්නම් ඒක අඩු වෙන ආකාරයට. වැඩිම එක 20යි. ඊගාව එක 15යි. ඊගාව එක 10යි. දැන් බලන්න පොඩි ත්‍රිකෝණේ. පොඩි ත්‍රිකෝණයේ දිගත් ඔයා අඩු වෙන ආකාරයට ලියා ගන්න පාදවල දිග. එහෙනම් එන්නේ 8 6 4. 8 6 4 නේද? ඔයාලට පේනවා පුතේ දැන් බලන්න මේ යම් කිසි ආකාරයකට මේක ලියාගත්තා. දැන් ඔයා මේ ටික බෙදන්න 20 බෙදීම 8 15 බෙදීම 6 10 බෙදීම 4. මේ බලන්න 5න් සුළු වෙනවා නේද? sorry 4න් 4 වරක් 5යි 4 වරක් 2යි. මේක 3න් 3 වරක් 5යි 3 වරක් 2යි. මේක 2කින් 2 වරක් 5යි 2 වරක් 2යි. එහෙනම් ඔයාලට පේනවා හැම එකම පාද සමානුපාතිකව බෙදෙනවා. හැම එකම පාද සමානුපාතිකව බෙදෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් පාද සමානුපාතික බෙදෙන නිසා මේ දෙක සමකෝණී වෙනවා. ත්‍රිකෝණය AB හා ත්‍රිකෝණය BDC සමකෝණී වෙනවා. හොඳයි දැන් අපි හොයාගත්ත මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා. එහෙනම් අපි දන්නවා සමකෝණී ත්‍රිකෝණ දෙකක මොකද වෙන්නේ? කෝණයන් සමාන වෙනවා. දැන් බලන්න පුතේ අපිට ඇත්තටම අපි කමන්නේ අපි ඔක්කොම ලියාගමු. මේ ලොකු අපි දන්නවා 20යි 8යි. එහෙනම් 20 කියන්නේ මේක. එහෙනම් මෙයාට ඉස්සරහින් තියෙන කෝණය මොකද්ද? මෙන්න මේක. නේද? 8 කියන්නේ මේක. එහෙනම් මෙයාට ඉස්සරහින් තියෙන කෝණය මේක. ඒ දෙන්නා සමානයි. ඊගාවට 15යි 6යි. 15 කියන්නේ මෙයාට. එහෙනම් මේක. 6 කියන්නේ 6. එහෙනම් ඊතුරු කෝණ දෙක කොහමටත් සමානයි. අපි ඔන්න දැන් සමාන කෝණත් ලකුණු කරගත්තා. අපි දැන් බලමු මේකෙන් අපි කොහොමද මේ පාද දෙක සමාන්තරයි කියලා පෙන්වන්නේ කියලා. දැන් බලන්න පුතේ ඔයාලට පේනවා ABD කෝණය සමානයි මම හොයාගත්තා CDB කෝණයට. නමුත් මේ කෝණ මොනවද? මේවාට පේනවා මේවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හැදලා තියෙන්නේ කොහොමද? AB සහ DC තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන්. එහෙනම් ඔයාලට පේනවා පුතේ මේ වගේ තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා කෝණ දෙකක් සමාන වෙනවා නම් ඒ පාද දෙක මොකද්ද වෙන්නේ? සමාන්තර වෙනවා. එම නිසා මට ලියන්න පුළුවන් AB සමාන්තරයි DC කියලා. එහෙනම් මම දැන් හොයාගත්තා AB සමාන්තරයි DC කියලා හොයාගත්තා. හොඳයි. මේ ගානේ ඊගා කොටස බලන්න. අපිට මොකක්ද අහන්නේ? අපිට කියනවා දික්කල CD AE රේඛාවට FEB හමු වෙනවලු. දික්කල CD AE රේඛාවට FEB හමු වෙනවා. අපෙන් අහන්නේ AF දිග. මම AF දිග x කියලා ගත්තොත් එහෙම මට මේ EF දිග හම්බෙන්නේ 15 ඍණ x. මොකද හේතුව අපිට දීලා තියෙනවා AE දිග 15යි කියලා. දැන් බලන්න පුතේ අපි හොයාගත්තා E මෙන්න මේ FB රේඛාව AB රේඛාවට සමාන්තරයි කියලා. එහෙනම් මේක සමාන්තරයි නේද? දැන් බලන්න අපි ලකුණු කරපුවාම මේ කෝණය සමානයි මේ කෝණය. මොකද අනුරූප කෝණ සමාන නිසා. මේ කෝණය සමානයි මේ කෝණය. අනුරූප කෝණ සමාන නිසා. ඒ වගේම මට පේනවා මෙයා පොදුයි. පොදු කෝණය. එහෙනම් පුතේ මට පේනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකපුවාමත් මට ලියන්න පුළුවන් මොන ත්‍රිකෝණයද මේ උඩ තියෙන පොඩි ත්‍රිකෝණය EFD සහ ලොකු ත්‍රිකෝණය මොකද්ද EAB සමකෝණී වෙනවා. සමකෝණී වෙනවා නේද? එහෙනම් අපි දැන් ඊගාවට දන්නවා ත්‍රිකෝණ දෙකක් සමකෝණී වුණාම අනුරූප පාද සමානුපාතිකව බෙදෙනවා. මට හොයාගන්න ඕනේ x. බලමු.
මම එහෙනම් භාවිතා කරනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙකට පාද සමානුපාතිකව බෙදනවා කියන එක. නම් බලන්න මෙන්න මේ පාදයට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? 15 ඍණ x. බෙදීම එහෙනම් මේ කොනට ඉස්සරහින් තියෙන පාදයේ කී සම්පූර්ණ පාදේ එනවනේ මට 15යි. සමාන වෙනවා ඊගාට අපි ගමු මෙන්න මේ පොඩි මේ කෝණය නේද? එහෙනම් මේ කොනට ඉස්සරහින් තියෙන්නේ 2 මේ කොනට ඉස්සරහින් තියෙන 2 8යි 10. මේක සුළු වෙනවා 2ට 1යි 10ට 5යි. දැන් මට ගන්න පුළුවන් හරස් ගුණිතය. 5 වැඩි කිරීම 15 ඍණ x සමානයි 15ක් එක 15යි. එතකොට මොකද්ද පුතේ වාට හම්බෙන්නේ? 5 15 75යි ඍණ 5යි x සමානයි 15යි. ඔයා 5යි x මෙහාට ගත්තාම 15 මෙහාට එනවා 75න් 15ක් ගියාම කීයද එන්නේ? 60යි නේද? 60යි. එහෙනම් x සමානයි වාට හම්බ වෙනවා 60 බෙදීම 5යි. 60 බෙදීම 5යි කියන්නේ කීයද? 12යි. එහෙනම් මේ අහලා තියෙන දුර මේ දුර කීයද එන්නේ? එහෙනම් අපෙන් AF දුර සමාන වෙනවා. මේ තමයි AF කියන්නේ. AF දුර සමාන වෙනවා 12යි. එහෙනම් අපි තව ගානක් බලමු. අපිට ඊගාවට තියෙනවා මේ ප්‍රමේයයන් දෙක භාවිතා කරලා, ඇත්තටම එක ප්‍රමේයයි ප්‍රමේය සහ විලෝමය භාවිතා කරලා අනුමය සාධනය කරන්න. සාධනය කිරීමේ ගණන් කීපයක් අපි එහෙනම් බලමු. බලන්න 14 6 අභ්‍යාසයේ පළවෙනි ගාන. අපිට රූප සටහනක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ADE හා ABC ත්‍රිකෝණ සමකෝණික බව පෙන්වන්න. බලන්න අපිට කියන්නේ ADE හා අනික මොකද්ද? ADE හා ABC. ABC ත්‍රිකෝණ දෙක සමකෝණී බව පෙන්වන්න ඕනේ. මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා අපි මෙතෙන්දි පෙන්නනවා නම් ත්‍රිකෝණ දෙකේ එකිනෙකට සමාන කෝණ මොනවද කියලා අපි ලකුණු කරගන්න ඕන. අපි මෙතෙන් පුතේ හේතුවත් එක්කම ලියන්න ඕන. මොකද මේ සාධනය කිරීමේ ගානක් නිසා. දැන් බලන්න ADE එන ඔයාලට පේනවා මේ කෝණය සමාන වෙනවා මේ කෝණයට. මොකද හේතුව මේ පාද මේ දෙක සමාන්තරයි සහ තීරයක් රේඛාවකින් කැපුණාම හැදෙන අනුරූප කෝණ. මම ඒක මෙතන ලියනවා පුතේ. එහෙනම් ADE මට හම්බෙන්නේ මොකද්ද? ADE කෝණය සමානයි මොකද්ද? ABC කෝණය. ABC කෝණය. මොකද හේතුව මේක මෙහෙම ලියුවනම් හරි. CB සමාන්තරයි ED අනුරූප. එතකොට දන්නවා පුතේ ඔයා මේ ප්‍රමේය දන්නවා කියලා. ඊගාට ඒ වගේම ඔයාට පේනවා මෙන්න මේ කෝණය සමාන වෙනවා මේ කෝණයට. එහෙනම් ADE ත්‍රිකෝණයේ තියෙන මොකද්ද? AED කෝණය නේද? AED කෝණය සමාන වෙනවා ACB කෝණයට. ACB කෝණයට. මොකද හේතුව මෙතනත් හේතුව එන්නේ ඔයාට CB සමාන්තරයි ED සහ අනුරූප කෝණ. ඊගාට ඔයාට පේනවා මේ කෝණය පොදුයි. දෙන්නාටම පොදුයි නේද? එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් DAE කෝණය පොදුයි. එහෙනම් ඔයාලට දැන් පේනවා කෝණ තුන එකිනෙකට සමාන වෙනවා. ඒ නිසා ඔයාලට ලියන්න පුළුවන් එම නිසා ත්‍රිකෝණය ADE සහ ත්‍රිකෝණය ABC සමකෝණී වේ. ඔන්න ඕක තමයි අපිට ඉස්සෙල්ලාම එකෙන් පෙන්වන්න ඕනේ. සමකෝණී වේ කියලා පෙන්වන්න ඕනේ. දෙවෙනි කොටස මොකක්ද අහන්නේ? දෙවෙනි කොටස අපිට පාදවල අනුපාතයක් ගැන අහනවා. හොඳයි. බලමු මොකක්ද අහන්නේ කියලා. ඉස්සෙල්ලාම අහනවා අපෙන් AD බෙදීම AB. AD බෙදීම AB සමානයි DE බෙදීම BC බව. DE බෙදීම BC බව. දැන් බලන්න AD කියන්නේ ඔයාලට පේනවා පොඩි ත්‍රිකෝණේ. ADE ත්‍රිකෝණේ. AB කියන්නේ හොඳයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ දෙක සමකෝණී නිසා නේද? සමකෝණී නිසා අපි කලින් ලිව්වනේ සමකෝණී කියලා. සමකෝණී නිසා බලන්න AD කියන්නේ මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය. AD බෙදීම නේද? එහෙනම් මේ කෝණයට ඉස්සරහින් තියෙන ලොකු ත්‍රිකෝණයේ පාදය මොකද්ද? AB. AB සමානයි දැන් DE. DE හම්බෙලා තින්නේ පොදු කෝණයට ඉස්සරහින් තියෙන එක. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉස්සරහින් තියෙන්නේ BC. අපිට එහෙනම් පළවෙනි එක හම්බුණා. දෙවෙනි එක මොකක්ද අපෙන් අහන්නේ? AE බෙදීම ED. AE බෙදීම ED. දෙවෙනි කීයද පුතෙන් අපෙන් අහනවා මේ බලන්න.
දෙවෙනි කොටසදී අපෙන් අහනවා AE බෙදීම ED සමානයි කියලා පෙන්වන්නලු AC බෙදීම BC. AC බෙදීම BC. දැන් ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා අපි පෙන්වුවානේ. අපිට ආයෙ ලියන්න පුළුවන්. සමකෝණී නිසා නේද? බලන්න AE කියන්නේ මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය නේද? එහෙනම් මට ලියන්න පුළුවන් AE බෙදීම එහෙනම් ලොකු ත්‍රිකෝණයේ මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? AC. සමානයි. වාට දැන් අනිත් එක අරන් තියෙන්නේ මොකද්ද? ED. ED කියන්නේ පොදු කෝණය. එහෙනම් පොඩි එකේ පොදු කෝණය ED බෙදීම ලොකු එකේ පොදු කෝණය BC. හරි. නමුත් ඔයාලට පේනවා පෙන්නන්න මේක අහලා තියෙන පුතේ අනිත් විදිහට AE බෙදීම ED ගන්න ඕනේ. ඒතර මේ ED පල්ලෙහාට ගන්නවා. නේද? එහෙම නැත්නම් ඔයා මේක හරස් ගුණිතය කරගන්න. පැටලෙනවා කියන හරස් ගුණිතය කරගන්න. එතකොට AE වාරයක් BC සමානයි AC වාරයක් ED නේද? ඔයාලට පෙන්නන්න ඕනේ AE බෙදීම ED දැන් ED මේ පැත්තට ගන්න. එතකොට මොකද්ද හම්බෙන්නේ ඔයාලට? AE බෙදීම ED සමානයි AC මෙතන තියෙනවා. AC බෙදීම BC මෙහාට එනකොට බෙදීමක් වෙනවා BC. හොඳයි. අපි ඊගාව ගන්නට යමු. අපි බලමු 14/6 අභ්‍යාසයේ තියෙන දෙවෙනි ගාන. බලන්න අපිට දීලා තියෙන මේ වගේ රූපයක් දීලා තියෙනවා නේද? ඊට පස්සේ ඉස්සෙල්ලාම අහන්නේ අපෙන් ABC හා ත්‍රිකෝණ ABC හා PQC සමකෝණී බව. දැන් බලන්න අපිට දීලා තියෙනවා මේ අංශක 90යි මෙතනත් අංශක 90යි නේද? එහෙනම් බලමු ABC ත්‍රිකෝණය අපි දන්නවා ABC කෝණය සමාන වෙනවා PQC ත්‍රිකෝණය මොන කෝණයටද? QPCට. හේතුව ඇත්තටම මේක අපිට දත්තය නේද? දීලා තියෙනවා අංශක 90යි. අංශක 90යි. ඊගාට බලන්න මේ ත්‍රිකෝණ දෙකේම පාට බැලුවහම පේනවා පොදු කෝණයක් තියෙනවා දෙන්නාටම පොදු. මොකද්ද? ඒක තමයි මේ කෝණය නේද? එහෙනම් ABC කෝණය ත්‍රිකෝණය මොකක්ද ඒ කෝණය? ACB. ACB සමාන වෙනවා QPC ත්‍රිකෝණයේ PCQ කෝණයට. PCQ කෝණයට නේද? මේක දෙන්නාටම පොදුයි. මේක දෙන්නාටම පොදුයි. එහෙනම් පුතේලා ගන්නවා ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඉතිරි කෝණය සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කෝණයට ඔයාලට පේනවා මේ කෝණය සමාන වෙලා තියෙනවා කියලා. නේ? නවාට ලියන්න පුළුවන් BAC කෝණය සමාන වෙනවා CQP. CQP මොකද්ද හේතුව? ත්‍රිකෝණ දෙකේ ඉතිරි කෝණය. ත්‍රිකෝණ දෙකේ ඉතිරි කෝණය. හොඳයි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් එම නිසා ත්‍රිකෝණ ABC හා ත්‍රිකෝණ PQC සමකෝණී වේ. සමකෝණී වේ. මේක තමයි අපෙන් ඉස්සෙල්ලාම අහන්නේ. හොඳයි. ඊගාට මොකක්ද අහන්නේ? අපෙන් මේ ගානේ තව කොටසක් අහනවා. බලන්න මේ කොටස මොකක්ද කියලා. අපිට කියනවා QC බෙදීම AC. QC බෙදීම AC. මේ සහ සමානයි PQ බෙදීම AB PC බෙදීම PC බවත් පෙන්වන්න. ඉතින් අපිට කියන්න පුළුවන් පුතේ ත්‍රිකෝණ දෙක නේද? සමකෝණී නිසා බලන්න පටන් ගන්න QC වලින්. QC කියන්නේ පොඩි ත්‍රිකෝණයේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය නේද? එහෙනම් මම ඒ විදිහටම ගන්නන් ලියන්න. එහෙනම් QC බෙදීම ලොකු ත්‍රිකෝණයේ අංශක 90ට ඉස්සරහින් තියෙන AC. අපි අහලා තියෙන්නේ ඒකමයි නේද? AC. ඊගාට PQ. PQ කියන්නේ මෙන්න මේ කෝණෙට ඉස්සරහින් තියෙන පාදය. PQ. එහෙනම් මේකෙදි මට මොකද්ද හම්බෙන්නේ? AB නේද? AB. එතකොට සමානයි ඉතිරි කෝණෙට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? PC. PC බෙදීම ඉතිරි කෝණෙට ඉස්සරහින් තියෙන පාදය BC. ඒක තමයි අපේ දෙවෙනි කොටසෙන් අහන්නේ. හොඳයි. අපි තව ගානක් බලමු. අපි දැන් බලමු
ඔයාලගේ පෙළ පොතේ තියෙන තුන්වන ගාන. අපිට මේ ගානේදී මේ වගේ රූප සටහනක් දීලා තියෙනවා නේද? B සිට ඇඳි ලම්බයේ අඩිය තමයි D කියන්නේ නේද? සහ මෙතන ABC කෝණය අංශක 90යි කියලා දීලා තියෙනවා. අපිට පෙන්වන්න කියනවා AB වර්ග සමානයි AD වැඩි කිරීම AC කියලා. එතකොට අපි දන්නවා දැන් අපි මෙතෙන්දී සමකෝණී ත්‍රිකෝණ දෙකක් තෝරා ගන්න ඕනේ. අපි තෝරාගන්නේ මොන ත්‍රිකෝණ දෙකද? කෙනා වාට පේනවා අනිවාර්යයෙන්ම අපි මෙතන අංශක 90ක් තියෙනවා. AB තියෙනවා උත්තරේට නේද? අපි නම් මේ ABC ත්‍රිකෝණය තෝරගන්න ඕනේ. අපි තව ත්‍රිකෝණයක් තෝරගන්න ඕනේ. අනිත් ත්‍රිකෝණය බලන්න මේ උත්තරේ දිහා බැලුවම අපිට පෙන්වන්න ඕනේ කී අපිට තියෙනවා AD නේද? අපි එනම් මේ AD පාදයේ තියෙන ත්‍රිකෝණය තෝරා ගනිමු. එහෙනම් ABC සහ මම තෝරගන්නවා ABD. බලන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණීයද කියලා. ABC ඔයාලට පේනවා ABC කෝණය සමානයි අංශක 90යි. ඒ වගේම ABD ත්‍රිකෝණයේ තියෙන ADB කෝණයත් අංශක 90යි. අපිට මේක දීලා තියෙනවා. හොඳයි. ඊගාවට බලන්න. ඊගාවට ඔයාලට ගන්න පුළුවන් මේ දෙකේම ඔයාලට පේනවා මෙන්න මේ A කියන කෝණය දෙන්නාටම පොදුයි. එහෙනම් මම ලියන්න පුළුවන් BAC කෝණය සමානයි BAD මේක පොදුයි. එහෙනම් පුතේ අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ දෙකක් එකිනෙකට ත්‍රිකෝණ දෙක සමාන වුණොත් එහෙම ඉතුරු කෝණය කොහොමදත් සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය සමාන වෙනවා මේ කෝණයට නේද? එහෙනම් ලොකු ත්‍රිකෝණය මට මොකක්ද හම්බෙන්නේ? ACB. ACB සමාන වෙනවා BAD ට. සමාන වෙනවා නෑ ඇත්තටම BAD නෙමෙයි එන්නේ මෙතන. ඉතුරු කෝණය මේකනේ එන්නේ නේද? DBA. අපිට ලියන්න පුළුවන් DBA. හරි. දැන් බලන්න අපි පෙන්වන්න ඕන මොකද්ද? AB වර්ග සමානයි. අපිට දැන් මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. එම නිසා මට ලියන්න පුළුවන් අපි දන්නවා පාද සමානුපාතිකව බෙදෙනවා. දැන් බලන්න AB මට අයිති වෙන්නේ එහෙනම් මම ගන්නවා ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? AB. එහෙනම් පොඩි ත්‍රිකෝණයේ මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි AD. AB බෙදීම AD. ඊගාට සම්බන්ධ කරගන්න ඕන AC. AC කියන්නේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදය. AC පොඩි ත්‍රිකෝණයේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදය තමයි AB. මේක පුතේට හරස් කෘත්‍ය කරපුවම මොකද්ද හම්බෙන්නේ? AB වැඩි කිරීම AB කියන්නේ AB වර්ගය නේද? සමානයි AD වාරයක් AC. AD වාරයක් AC. හොඳයි. අපි තව ගානක් බලමු. හොඳයි. අපි ඊගාට බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගාන වෘත්තයක ඇතුලේ තියෙන ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් රූපයක් තමයි වාට දීලා තියෙන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලාම කියනවා මොකද්ද? මේ වගේ රූපයක් දීලා PB කියන්නේ P සිට Q වාට ඇඳි ලම්බය. එහෙනම් මෙතන අංශක 90ක් වෙනවා. ඊට අමතරව අපිට දීලා තියෙනවා PA කියන්නේ විස්කම්භයක්. අපිට දීලා තියෙනවා PA කියන්නේ විස්කම්භයක්. එහෙනම් ඔයා PA කියන්නේ විස්කම්භයක් කියන එකෙන් මොකද්ද ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ? ඔයා මේක යා කරොත් එහෙම මේ බලන්න. ඔයා දන්නවා දැන් මේ PA කියන්නේ විස්කම්භයක් නිසා මේක එනම් අර්ධ වෘත්තයක් වෙනවා. ඔයාට මතක ඇති අර්ධ වෘත්තික කෝණ කීයද වෙන්නේ හැම වෙලේම අංශක 90යි නේද? එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණ අංශක 90ක් නිසා ඒ කෝණය අංශක 90ක් වෙනවා. මම මේක ලකුණු කරගත්තා. මම ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද? ත්‍රිකෝණය PQA නේද? PQA සහ PBR සමකෝණී ත්‍රිකෝණ දෙයක් බව පෙන්වන්න කියලා කියන්නේ. අපි දැන් ගමු PQA සහ PBR. දැන් බලන්න මොනවද තියෙන සමාන කෝණ කියලා. ඔයාලට පේනවා PQA ගත්තා. PQA කියන එක ගත්තාම PQA කෝණය සමාන වෙනවා අංශක 90ට නේද? ඒ වගේම අනිත් ත්‍රිකෝණයෙන් PBR ත්‍රිකෝණයෙන් අංශක 90ක් තියෙන එකක් තියෙනවා. මෙතන 90 නම් පුතේ මේ පැත්තත් 90යි නේද? PBR. එහෙනම් ඔයාලට පේනවා PBR උත් සමානයි අංශක
90ක් කියලා පේනවා. හරි. ඊගාවට දැන් ඔයා ගන්න ඕන තවත් කෝණ දෙකක්. මෙතෙන්ද පේනවද පුතේ ඔයාලට මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් නේද මේ කෝණ දෙකම හැදිලා තියෙන්නේ. මේ එකම වෘත්ත ඛණ්ඩයෙන් තමයි මෙන්න මේ කෝණයයි මේ වෘත්ත ඛණ්ඩයෙන්ම තමයි මේ කෝණයයි හැදිලා තියෙන්නේ. නේ? එහෙනම් අපිට පේනවා මේ කෝණ දෙක සමානයි. එහෙනම් PQA ත්‍රිකෝණය මට හම්බ වෙනවා PAQ කියන කෝණය සමාන වෙනවා අනිත් ත්‍රිකෝණය මොකද්ද? PRQ කියන කෝණයට. PRQ කියන කෝණයට. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නේද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය ආපාතනය කරන කෝණ සමානයිනේ පුතේ. හොඳයි. එහෙමනම් අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙකේ අපි දැන් කෝණ දෙකක් සමානයි කියලා දැනගත්තා. එහෙනම් අපි දන්නවා ඉතිරි කෝණය කොහොමදත් සමාන වෙනවා. එතකොට PQA වරකට පේනවා PQA කියලා ගත්තාම ඉතිරි කෝණය තමයි මෙන්න මේ කෝණය. මොකද්ද? QPA සමාන වෙනවා. එහෙනම් PBR වල ඉතිරි කෝණය මොකද්ද? PBR වල ඉතිරි කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය නේද? මේ කෝණය. ඒ කියන්නේ මොකද්ද? BPR. BPR ඉතිරි කෝණය කියලා අපි ලියමු. නේද? ඉතිරි කෝණය. එහෙනම් අපිට පේනවා එම නිසා මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. සමකෝණී වේ. සමකෝණී වේ. ඊගාට බලන්න. ඊගාට අපෙන් අහනවා P තව දෙයක් අපිට පෙන්වන්න කියලා තියෙනවා. PQ බෙදීම PB සමානයි කියලා පෙන්වන්න කියලා තියෙනවා. PA බෙදීම PR. PA බෙදීම PR. හොඳයි. අපි දැන් දන්නවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා සමකෝණී කියලා. අපි දැන් භාවිතා කරමු. අපි දන්න ප්‍රමේය නේද? මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙනකොට පාද සමානුපාතිකව බෙදෙනවා. PQ. PQ කියන්නේ කවුද? PQ කියන්නේ මෙන්න මේ මම කතරේ මාක් කරලා තියෙන එකේ ඉදිරි පාදය නේද? එහෙනම් PQ බෙදීම නම් ඉතිරි එකේ කතරේ මාක් කරලා තියෙන්නේ මෙතනනේ. නම් ඉතිරි පාදය කියන්නේ PB. PB සමානයි. ඊට පස්සේ බලන්න අංශක 90 ඉදිරියෙන් තියෙන පාදය PA. මේකේ අංශක 90 ඉදිරියෙන් තියෙන පාදය PR. එහෙනම් පුතේ අපිට අවශ්‍ය කරන උත්තරය හම්බ වෙනවා. හොඳයි.